समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्कदं धम्मश्रवण कालो अयं बदन्ता ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සුවිජානෝ භවං හෝති සුවිජානෝ පරාභවෝ ධම්මකාමෝ භවං හෝති ධම්මදෙස්සී පරාභවෝති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, ප්‍රඥා නාලිකාව ඔස්සේ විකාශනය කරන මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි මේ සදැහැති පින්වත් හැමදෙනාම දැන් බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සූදානම්ව සිටින්නේ. ඒ අනුව පින්නතුනි, අද ධර්ම දේශනාවෙහි මාතෘකා වශයෙන් තබාගත්තේ සුත්ත නිපාතයේ සඳහන් වන පරාභව සූත්‍ර දේශනාව. පරාභව කියනකොටම පින්නතුන් දන්නවා පිරිහීම කියලයි මේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුවිජානෝ භවං හෝති සුවිජානෝ පරාභවෝ ධම්මකාමෝ භවං හෝති ධම්මදෙස්සී පරාභවෝ. දස කුසල ධර්මයට කැමති වෙන කෙනා ලෞකික ලෝකෝත්තර සැපතින් මේ දෙකෙන් පින්නතුනි වර්ධනය වෙනව වැඩෙනවා. දස කුසල ධර්මයට ද්වේෂ කරන කෙනා ලෞකික ලෝකෝත්තර සැපතින් පින්නතුනි පිරිහෙනවා. දියුණු වෙන තැනැත්තා සුවසේ දැනගන්න පුළුවන්. ඒක කිව්වේ සුවිජානෝ භවං හෝති. දියුණු වෙනවනම් කෙනෙක් දැනගන්න පුළුවන්. සුවිජානෝ පරාභවෝ, පිරිහෙන කෙනත් පින්නතුනි මේ ලෝක දැනගන්න පුළුවන්. එතකොට මේ පරාභව සූත්‍රයේ තියෙන සුත්ත නිපාතේ මේ පරාභව සූත්‍රයේ දේශනා කරන්නත් හේතුණු කාරණාවක් තියෙනවා. ඒ තමයි පින්නතුන්ට මතක ඇති මංගල සූත්‍රය අහලා දෙවියන්ට මේ වගේ අදහසක් මතුවුණා. මොකද්ද? ඒ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සත්වයන්ගේ දියුණුව පිණිසයි. දැන් සත්වයාගේ පිරිහීම දැනගන්න ඕන කියලා හිතලා මංගල සූත්‍රයේ දෙසපු දවසට පසුවදාම තමයි පින්නතුනි දෙවියන් පැමිණ ඒ අතරින් එක්තරා දෙවියෙක් බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවේ පිරිහීමට කරුණු මොනවද කියලා. දැන් දියුණු වෙන කරුණු තියෙනවනේ මංගල සූත්‍රයේ. නමුත් භාගතුන් වහන්සේ පිරිහීමට හේතු වෙන කරුණු මොනවද කියලා. අනිත් එක මතක තියාගන්න ඕනේ පරාභව සූත්‍රය කියලා කියන්නේ අවිජහිත දේශනාවක්. අවිජහිත කියලා කියන්නේ පින්නතුනි කිසිදු බුදු කෙනෙක් විසින් අත් නොහරින දේශනා. ඒ දේශනා අතර තියෙනවා කිසිම බුදු කෙනෙක් අත් නොහරින දේශනා තමයි ධම්මචක්ක සූත්‍රයේ කිසිදු බුදුවරයෙක් අතහරින්නේ නැහැ. ඊළඟට මහා මංගල සූත්‍රය, ඊපස්සේ සතිපට්ඨාන සූත්‍රය, අනිත් එක තමයි අපි අද ඉගෙන ගන්න පරාභව සූත්‍රය. මෙන්න මේ සූත්‍ර දේශනා කිසිදු බුදු කෙනෙක් පින්නතුණි අතහරින්නේ නැහැ. එතකොට පිරිහීමේ කරුණ කියනකොට භාගතුන් වහන්සේ මතක් කරනවා ධම්මකාමෝ භවං හෝති ධම්මදෙස්සී පරාභවෝ. ධම්මකාමෝ,
දස කුසල ධර්මයට කැමැත්ත නැත්තා භවං හෝති පින්නතුනි ලෞකික ලෝකෝත්තර කියන මේ දෙපක්ෂයෙන්ම වැඩෙනවා. ධම්ම දෙස්සී පරාභවෝ ධර්මයට යම්කිසි කෙනෙක් ද්වේෂ කරනවා නම් ඒ පුජ්‍යලයා පින්නතුනි පිරිහෙනවා. අපි කියන්නේ හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කියලා. යම්කිසි කෙනෙක් කියනවා නම් අපි වැරදි කරන්නේ අපේ පාඩුවේ අපි ඉන්නේ. අපි මොකටද පන්සල් යන්නේ? අපි මොකටද සිල් ගන්නේ? අපි මොකටද භාවනා කරන්නේ? ඒ මිනිස්සු පින්නතුනි මතක තියාගන්න ඕනේ අලුතෙන් පින් එකතු කරන්නේ නමුත් පරණ පින් ගෙව ජීවත් වෙන මිනිස්සු කොටසක්. ඒ නිසා ඇත්තන්ගේ කුසලයේ පින්නතුනි මතු කරගන්නේ නැහැ. ඒ ඇත්තන්ගේ පින කියන එක මතු කරගන්නේ නැහැ. අර පෙර පින විතරක් භුක්ති විඳ පින්නතුනි ජීවත් වෙනවා. දැන් යම් කෙනෙක් කියනවා මම පොය නිසා බොන්නේ නැහැ. ඒක සීලය නෙවෙයි. ඒක පින්නතුනි වෘතයක්. පොය නිසා බොන්නේ නැහැ. එයා බොන්නේ නැත්තේ පොයට විතරයි. අනිත් දවස් ටිකේ බොනවා. හැබැයි පොයට පවුදා ඊට වැඩිය බොනවා. ඒ පොයවත් එක්ක අල්ලන්න බොනවනේ. නිසා මතක තියාගන්න ඕනේ සීලය කියන්නේ එකක් වෘතයක් කියන්නේ පින්නතුනි එකක්. එයා කියනවා නම් මම පොය දාට බොන්නේ නැහැ කියලා ඒකෙන් ඒ පුජ්‍යල විමුක්තිය හොයනවා නම් කවදාවත් නැහැ. තව කෙනෙක් මෙහෙම කියනවා මම පොය දා නිසා කටපියන් ඉන්නේ වෙන දවසක් වුණා නම් බලන්න තිබ්බ වෙන දේ. එයාගේ සීලය හොඳයි පින්නතුනි පොය දවසට විතරක්. ඒක සීලය නෙවෙයි ඒක පින්නතුනි පුතේ. අනිත් දවස් 29ම ඒ පුජ්‍යලයා ගත කරන්නේ පින්නතුනි සාමාන්‍ය ජීවිතයක්. කිංසෝ සුචින්නෝ සුකමාවහාතේ. බුදුහානේ කුමක් පුරුදු කිරීමෙන්ද සැප ලබන්නේ කියලා ඇහුවා. කවුද ඇහුවේ? ආලවක යක්ෂයා. භාගතුන් වහන්සේ දුන්නු පිළිතුර තමයි ධම්මෝ සුචින්නෝ සුකමාවහාතේ. ධර්මයේ පුරුදු කරන කෙනා තමයි සුඛං ආවහාති සැප ලබන්නේ. මහානාම සූත්‍රයේදී පින්නතුන්ට මතක ඇති මහානාම ශාක්‍ය වංශයේ උපාසක මහත්තයා බුදුහාරු ගාවට දවසක් ගිහිලා කියන බුදුහාමුදුරුවනේ මට ලොකු බයක් තියෙන බුදුහාන්නේ මේ මොකද්ද කියලා ඇහුවා. මං ඔබ වහන්සේ බලන්න නිතරම ඉන්නේ කිඹුල්වත් නුවර හරහා. ඒ එනකොට බුදුහාමුදුරුවනේ මම දකින්නව ඇක්සිඩන්ට් වෙලා මිනිස්සු ගොඩාක් මරණයටපත් වෙලා. මටත් ලොකු බයක් තියෙන බුදුහාමුදුරු බලන ඉන්න දවසකට ඇක්සිඩන්ට් එකක් වෙලා මගේ ජීවිත නැති වුණොත් මහපාරේ බුදුහානේ මගේ ඊළඟ භවයට මොකද වෙන්නේ කියලා. මං බුදුහාන්ට හරි ආදරේනේ. ධර්මයටත් ආදරේ මං සංඝයාටත් ආදරේ තුනුරුවන්ට ආදරේ තියෙන මම මහපාරදී මලොත් මට ඊළඟ භවයට මොකද වෙන්නේ? ඒකනේ මේ අහන්නේ. බුදුහාමුදුරු වදාළ මහානාම ඕකට හොඳම දේ තමයි කිව්වා කලයක් අරගෙන ගිතෙල් පුරවන්න කිව්වා. ගිතෙල් පුරවලා ඒ කලේ කට ගැට ගහන්න. ගැට ගහලා ඒකත් අරන් යන වතුර යටට. අරගෙන ගිහලා වතුර යටදී ඒ ගලකින් ගහලා එක බින්දින්න. බින්දහම බලන්න ගිතෙල් ටිකද මොකද වෙන්නේ? සාමිනි බලන දෙයක් නෑ උඩමතු වෙනවා. මහානා මේ වගේ තමයි ඔබේ ජීවිතේ මහ පාරේ මලත් ගඟේ මලත් මුහුදේ මලත් එදාට ඉස්මතු වෙන්නේ කුසලයේ කිව්වා. මරණ තන අනුව නෙවෙයි ඊළඟ ජීවිතේ තීරණය කරන්න පුළුවන් මහානාම ඉන්න කාලේ කරගත්තු කුසලයේ අනුවයි ජීවිතේ තීරණය කරන්න පුළුවන්. මහානාම ගෙදර ගියා. මහානාමට මේ දුන්න උත්තරේ පින්නතුනි හම්බුන්නේ නැහැ. ඒ කියන්නේ ඒ තරම් සතුටටපත් වෙන්න බෑ. ඊට පස්සේ ඊට පහුවෙන්දත් මහානාම බුදුහාඳුර හම්බෙන්නේ. ඇවිල්ලා බුදුහාඳුර කියන බුදුහාන්නේ මගේ හිත නැඹුරු වෙලා තියෙන තුනුරුවන්ගේ පැත්තටමයි. තුනුරුවන්ගේ පැත්තට නැඹුරු වෙච්ච හිතක් තියෙන මට භාගතුන් වහන්සේ මම මරුණොත් මගේ ජීවිතේ මොන පැත්තටද වැටෙන්නේ කියලා ඇහුවා. භාගතුන් වහන්සේ දේශනා කරනවා මහානාම හිතන්නකෝ නැගෙනහිර පැත්තට නැමිච්ච ගහක් තියෙනවා. නැගෙනහිර පැත්තට නැමිච්ච ගහ මහානාම හුලඟක් ආවතුරනේ මොන පැත්තටද? ස්වාමිනේ වැඩිපුර නැඹුරු වෙලා තියෙන නැගෙනහිර පැත්තට නම් හුලඟක් ආවතුරනේ මේ පැත්තට තමයි කිව්වා. මහානාම ඒ වගේ තමයි ඔබේ හිත වැඩිපුර නැඹුරු වෙලා තියෙන තුනුරුවන්ගේ පැත්තට නම් ජීවිතේට මරණය කොහෙන් ආවත් මහානාම මතක තියාගන්න වැටෙන්නේ හොඳ පැත්තට කිව්වා. ඒකෙන් තේරෙනවනේ පින්නතුනි කුසලයේ බලවත් වූ තැන තමයි ජීවිතයේ අවසාන මොහොතේ පින්නතුනි සෑම දෙයක්ම තීරණය කරන්න පුළුවන්කම තියෙන්නේ. යම් කෙනෙක් කියනවා නම් අකුසල කළ අවසාන මොහොතේ කුසලයක් මතක් කරගෙන සුගතිය උපදින්න පින්නතුනි උපදීවි දවස් කීපයක. නමුත් බලවත් වෙලා තියෙන අකුසලය නම් ඒ අකුසලයේ පින්නතුනි විපාක විඳින සිද්ධ වෙනවා.
ධම්මා රාමෝ ධම්ම රතෝ ධම්මං අනුවිචින්තයං ධම්මං අනුස්සරම් බික්ඛු සද්ධම්මාන පරිහායති. ධම්මා රාමෝ ධම්මේ ඇලුණු ඒ වගේම ධම්ම රතෝ ඒ කියන්නේ ධර්මයේ කෙරෙහිම පින්නතුනේ සිතුන ඇලුණු සිතක් තියෙන කෙනා ධම්මං අනුවිචින්තයං ධම්මේ නිතර නිතර මෙනෙහි කරන කෙනා ධම්මං අනුස්සරං බික්ඛු සද්ධම්මාන පරිහායති. ඒ භික්ෂුව ඒ ආර්ය ශ්‍රාවකයා කවදාවත් පින්නතුනේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සද්ධර්මයෙන් පිරිහෙන්නේ නැහැ. සද්ධම්මාන පරිහායති. භාගතුන් වහන්සේ වදාලා අංගුත්තර නිකායේ 3 වෙනි කොටසේ පංචක නිපාති සූත්‍රයක් තියෙනවා පින්නතුනේ මේ සම්මත්ත නියාම කියලා සූත්‍රයක්. ඒ සූත්‍රයේ භාගතුන් වහන්සේ වදාලා කරුණු 5කින් යුක්ත වූයේ ධර්මයේ ඇසුවත් කුසල ධර්මයේ තුලින් ආර්ය මාර්ගයට බැස ගැනීමට නොහැකි කිව්වා. මොනෝද ඒ කරුණු 5? පළවෙනි එක තමයි පින්නතුනේ කතාවට පරිභව කරනවා. 2 ධර්ම කතිකයාට පින්නතුනි පරිභව කරනවා. 3 තමාට පරිභව කරගන්නවා. 4 එකඟ නො වූ සිතින් තමයි ඔහු කොයි වෙලාවෙත් පින්නතුනි බණහන්නේ. 5 එක තමයි නුනුවණින් ඒ ධර්මයේ පින්නතුනි මෙනෙහි කරනවා. ඒ කියලා දුන විදියට නෙවෙයි නුවණින් නෙවෙයි නුනුවණින් පින්නතුනි මෙනෙහි කරනවා. මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරන්නේ නමුත් මෙනෙහි නොකළ යුතු දේ පින්නතුනි මෙනෙහි කරනවා. එතකොට ආශ්‍රව වැඩි වෙනවා. ආශ්‍රව නැති වෙන දේවල් නෙවෙයි මෙනෙහි කරන්නේ. ආශ්‍රව වැඩි වෙන දේ තමයි පින්නතුනි මෙනෙහි කරන්නේ. ඒ නිසා භාගතුන් වහන්සේ දේශනා කරනවා ඒ නුනුවණින් මෙනෙහි කරන කෙනාට කවදාවත් ඒ පුජ්‍යලයට දියුණුව දකින්න පුළුවන් කමක් නැහැ කිව්වා. පිරිහෙනවා. ඊළඟට දෙවෙනි ගාථාවේ බුදුහාමුදුරු දේශනා කරනවා අසන්තස්ස මේ ගාථා ස්වරූපයෙන් පින්නතුනි මේ පරාභව සූත්‍රයේ තියෙන්නේ. මේ ඔක්කොම පිරිහෙන කරුණු. මේ ඔක්කොම කියන්නේ පිරිහෙන කරුණු. අසන්තස්ස පියා හෝති සන්තේන කුරුතේ පියං අසතං ධම්මං රෝචේති තම් පරාභවතෝ මුකං. අස්ස සද්ධර්මයට අකමැති පිරිහීමට පැමිණෙන පුරුෂයාට අසන්තෝ මිත්‍යා දෘෂ්ටික ගත්තු අසත්පුරුෂයෝ පියං හෝති ප්‍රිය වෙනවා. සන්තං බුද්ධාදී සත්පුරුෂයන් කෙරෙහි න කුරුතේ පියං කවදාවත් පින්නතුනි ප්‍රිය කරන්නේ නැහැ. අසතං ධම්මං අසත්පුරුෂ ධර්මය රෝචති ඒ පුජ්‍යලයා කොයි වෙලාවෙත් රුචි කරනවා. තං පරාභවතෝ මුකං ඒ පුජ්‍යලයා පිරිහීමකටපත් වෙනවා. කෙටියෙන්ම කියනවා නම් පින්නතුනි සද්ධර්මයට අකමැති පිරිහීමට පැමිණෙන පුරුෂයාට අසත්පුරුෂය තමයි පින්නතුනි ප්‍රිය වෙන්නේ. බුද්ධ ආදී ආර්ය උතුමන් වහන්සේලහුට ප්‍රිය වෙන්නේ නැහැ. පින්නතුන්ට මතකයි බුදුහාමුදුරු දේශනා කළා නියත මිත්‍යා දෘෂ්ටිකයා කියලා කෙනෙක්. සහ මිත්‍යා දෘෂ්ටි කියලා කෙනෙක්. එතකොට මිත්‍යා දෘෂ්ටිකයා සහ නියත මිත්‍යා දෘෂ්ටිය කියලා කෙනෙක් දෙන්නේ භාගතුන් වහන්සේ වදාලා ආනන්ද මේ කල්ප විනාශය වෙනකොට දිව්‍ය ලෝක දෙවිවරු හිසකෙස් කඩා දාගෙන මනුස්ස ලෝකෙට එනවා. ඇවිල්ලා මිනිසුන්ට කියන මිනිසුනේ පින් කරන්න කුසල කරන්න අමතාතර සලකන්න යුතුයකම් කරන්න කියලා. එතකොට මහණෙනි මිත්‍යා දෘෂ්ටිකයන්ටත් පින් කරන්න සිත් පහළ වෙනවා කිව්වා. නමුත් නියත මිත්‍යා දෘෂ්ටිකයා කවදාවත් ඒ තමන් ගත්ත දෘෂ්ටිය කවදාවත් අතහරින්නේ නැහැ කිව්වා. ලෝකෙ පෙරලගෙන වැකුවත් එයා දෘෂ්ටිය අත. නියත වශයෙන්ම දෘෂ්ටිය ගත්ත කෙනා. ඒ නියත මිත්‍යා දෘෂ්ටිකයා මහණෙනි මතක තියාගන්න මේ සංසාරේ ගිලනොත් ගිනුනාම තමයි කිව්වා. අසත්පුරුෂයාගේ ස්වභාවයෙන් පින්නතුනේ සිල් ගන්න කෙනෙකුට සිල් ගන්නවත් දෙන්නේ නැහනේ. බණක් අහන කෙනෙකුට බණක් අහන්නවත් යන්න දෙන්නේ නැහනේ. දැන් අපි හිතමුකෝ ඔන්න හෙට පෝය. දැන් ඉතින් හැන්දෑවට තමයි අම්මලා තාත්තලා ඔය සිල් ගන්න ඔක්කොම දේවල් ලෑස්ති කරන්නේ. අනේ මෙහිම සෝදානම් කොටකට ගෙදරට පින්නතුනේ හැන්දෑවට ඔන්න මිනිස්සෙක් එනවා. ඇවිල්ලා අහන යාළුවේ හෙට මේ බහැරක් අච්චන්නද හදන්නේ කියලා. නෑ මම මේ බැලුවේ හෙටවත් සිල් ගන්න කියලා. අනේ ඉතින් අර ආප් මිනිස්සයා කියනවා මේ සිල් අරගෙන කාටද හරි ගියේ කියලා අහනවා. අනේ අර මිනිස්සයාත් සිල් ගන්න යන්න හදාගත්ත ඔක්කොම ඇඳුම් ටික සෑම දෙයක්ම පැත්තකින් තියලා අර පරණ පුරුදු ජීවිතේම ගත කරනවා. බලන්නකෝ සත්පුරුෂයෙක් නම් හරම කියනවය. මොකද්ද? සිල් අරගෙන කාටද හරි ගියේ කියලා.
පින්නතුනි වෙන කෙනෙක් නම් සත්පුරුෂයෙක් නම් කියන්න ඕනේ හෙට මට බෑ ඊළඟ පොයට මමත් එන්නම් මං ඔයාට ආශිර්වාද කරනවනේ එහෙමනේ පින්නතුනි වෙන්න ඕනේ. අන්න බලන්නකෝ අසත්පුරුෂයෙක් ඇසුරු කරනකොට පින්නතුනි සත්පුරුෂ ස්වභාවය තුළ පිහිටන්න උත්සාහයක් හරි ගන්න කෙනෙකුට ඒ පුජ්‍යල ඒ මගවත් පින්නතුනි හදලා දෙන්නේ නැහනේ. ඒසම මතක තියාගන්න ඕනේ මේ ශාසන ඉතිහාසයේ ඊතා ඉක්මනින් අපේ බුදුහාමුදුරුවන්ට බුදු වෙන්න පුළුවන්කම ලැබුණෙත් යශෝදරාවක් වෙන සත්පුරුෂ කාන්තාවක් ලැබුණ නිසා කියන බව මතක තියාගන්න ඕනේ. මේ ලෝකෙ පින්නතුනි වීරිය අධික බුදු කෙනෙක් නම් කල්පලක්ෂ 16ක් පිරුම් පුරන්ට ඕනේ බුදු වෙන්න. ශ්‍රද්ධාධික බුදු කෙනෙක් නම් කල්පලක්ෂ 8ක් පාරමී පුරන්ට ඕනේ බුදු වෙන්න. ප්‍රඥාධික බුදු කෙනෙක් නම් අසංඛ්‍ය 4කුත් කල්පලක්ෂයක් පාරමී පුරන්ට ඕනේ බුදු වෙන්න. අපේ බුදුහාමුදුරුවෝ බුදු කෙනෙක් උන්වහන්සේ ප්‍රඥාධිකයි. මත පහළ වෙන මෛත්‍රී බුදුහාමුදුරුවෝ වීරිය අධිකයි උන්වහන්සේ වීරිය අධික නිසා උන්වහන්සේ කල්පලක්ෂ 16ක් පාරමී ධර්ම සම්පූර්ණ කරනවා මතු මෛත්‍රී නමින් බුද්ධත්වයට පත් වෙන්න. පින්නතුන්ට මතකද මහදන සිටුවරයා? මහදන අපේ පුදුමාකාර ධනයක් තිබුණේ. අසත්පුරුෂයන් ඇසුරු කළේ බොන්න වියදම් කළා. සසුනට සාමින් වහන්සේ නමකට ශාසනයට සිවුරට කිසි දෙයකට වියදම් කළේ නැහැ. මහදන සිටුවරයා පින්නතුනි බීලම අසත්පුරුෂය ඇසුරු කළ සුරාවට පුරුදු වෙලා පින්නතුනි වතුරට ලුණු දැම්ම වගේ පින්නතුනි ධනිය පිරිහුනේ. වතුරක ලුණු දැම්මහා වෙන දේ දන්නවනේ. ඒ වගේ තමයි ධනිය පිරිහුනේ සූදුවට නැත්තම් පින්නතුනි බොන්නම සල්ලි වියදම් කළා. මහදන සිටුවරයා අන්න අන්තිමට මහපාරේ හිඟා කනවා. බුදුහාමුදුරුවෝ මේක දැකලා දවසක් කියනවා මහණෙනි ඔය මහදන සිටුවරයා අද මහපාරේ සිඟා කනවා. පුදුම ධනයක් තිබිච්ච මිනිස්සෙක් ඔය මිනිස්සයා මුල් කාලේ එකතු කරපු ධනය පරිස්සම් කළා කලමනාකරණයක් කරගෙන තියාගත්තා නම් අද මේ නගරේ ප්‍රධාන සිටුවරයා බවට පත් වෙනවයි කිව්වා. නුවණින් කල්පනා කළ ඔය ධනෙ පරිස්සම් කරගෙන කලමනාකරණයක් කරගෙන සසුනට ස්වාමීන් වහන්සේ නමක් ආදරය කළා නම් ස්වාමීන් වහන්සේ නමකට කටයුතු කළා නම් එහෙනම් මෙලහකට සෝවාන් වෙලා කිව්වා. අද මොකක්වත් නැතුව පින්නතුනි මතක තියාගන්න සල්ලි තියෙනකොට නම් ඕනතරම් පිරිසක් මේ ලෝකේ ඉන්නව පිරිවරාගෙන ඉන්න පුළුවන්. නමුත් සල්ලි නැති වෙනකොට පින්නතුනි පැත්තකට යනවා. ඒක තමයි මහදන සිටුවරටනුත් ඒකනේ. එතුමාට සල්ලි තියෙනකන් ඕනතරම් අසත්පුරුෂයෝ එකතු වෙනවා. සත්පුරුෂයෙක් එක කෙනෙක් එතන හිටියනම් කියන්න තිබුණනේ. ඔහොම වියදම් කරන්න එපා. වියදම් කළා වගේ නෙවෙයි ඔබතුමාට අන්තිමට මහපාට වැටෙන්නයි වෙන්නේ කියලා. නෑ ඇහුවේ නෑ. වියදම් කළා. අජාසත් පිරිහුනේ අසත්පුරුෂ දේවදත්ත ඇසුරු කළා කියන එක බව පින්නතුන් දන්නවා. පින්නතුනි අංගුත්තර නිකායේ සූත්‍රයක් තියෙනවා අසත්පුරුෂ ධම්ම සූත්‍රය කියලා. ඒ කියන්නේ කරුණු 4කින් යුක්ත වූයේ අසත්පුරුෂයා කියලා දැනගන්න කිව්වා. 1 පින්නතුනි අනුන්ගේ යම් ගුණයක් වේද ඒ කියන්නේ අනුන්ගේ යම් අගුණයක් වේද එය අහන්න ඕනේ පැනලා පින්නතුනි කියන්නේ කවුද අසත්පුරුෂයා. වෙන කෙනෙක්ගේ අගුණයක් තියෙනවනේ අහන්න ඕනේ පැනලා කියන්නේ. ඒකෙන් දැනගන්න මොහු සත්පුරුෂයෙක් නෙවෙයි සත්පුරුෂයෙක් කියලා. 2 අනුන්ගේ යම් ගුණයක් වේද ඇහුවත් පින්නතුනි කියන්නේ නැහැ. ඒකෙන් මතක තියාගන්න අසත්පුරුෂයෙක්. 3 වෙනි එක තමාගේ අගුණයක් වේද ඒක පින්නතුනි අහන්න ඕනේ පැනලා කියන්නේ. තමන්ගේ ගුණ තමන් කියන්න ඕනේ. 4 වෙනි එක තමයි තමාගේ යම් ගුණයක් වේද එය ආයි නෑ පින්නතුනි අඩු නැතුව කියන්නේ. බුදුහාමුදුරු දේශනා කළා මෙහෙම කටයුතු කරනව නම් මතක තියාගන්න මහන්නේ මේ පුජ්‍යලේ අසත්පුරුෂයෙක් කියලා. ඊට පස්සේ 3 වෙනි ගාථා බුදුහාරු දේශනා කරනවා නිද්දාසීලි සබාසීලි අනුට්ඨාතාච යෝනරෝ අලසෝ ක්‍රෝධ පඤ්ඤානෝ තං පරාභවතෝ මුකං. මේ ඔක්කොම පිරිහෙනවා. මොකද්ද? යෝනරෝ යම් මිනිසෙක් නිද්දාසීලි නිදන සුළු වේද සබාසීලි රංචු ගහිලා කතා කරන සුළු පුජ්‍යලයක් බවට පත් වේද අනුට්ඨාතාච උත්ථාන වීරියක් නැද්ද අලසෝ අලස වේද ක්‍රෝධ පඤ්ඤානෝ
ක්‍රෝධයම ලකුණු කොට බහුල කොට ඇත්තේද තම් පරාභවතෝ මුකං පිරිහිනවා කියන බව මතක තියාගන්න. දැන් මෙතන කාරණා කීපයක් එවුවා. එකක් තමයි නිද්දාශීලී. නිද්දාශීලී කියන්නේ නිදන සුළු බව. නිදන්ට එපා කියව නෙවෙයි පින්නතුනි. මෙතන කියන්නේ යම් කෙනෙක්ගේ ජීවිතේ ඇඳටම දිය වෙනව නම් ඒ පුජ්‍යලයට කවදාවත් දියුණු වෙන්න බෑ පින්නතුනි පිරිහෙනවා. මේක මේ කතාවට කියනවනේ හොරකම් කරන්නත් උදෙන් අවදි වෙන්න ඕන කියලා. මේ කතාවට කියනවා. නැත්තම් ඒ හොරාට හොරකම් කරගන්නවත් බැරි වෙන උදෙන් අවදි වෙන්න ඕනේ. ඒ වගේ තමයි දියුණු වෙන්නත් මතක තියාගන්න ඕනේ පින්නතුනි උදෙන් අවදි වෙන්න ඕනේ. එහෙම දවල් වෙලා අවදි වෙනකොට තමන් පිරිහෙනවා, ඉන්නතන පිරිහෙනවා, ඉන්නැත්තෝ පිරිහෙනවා. තමන්ටම තමන්ගේ ජීවිතේ එපා වෙන තත්වයකට පින්නතුනි හැමුණාම්පත් වෙනවා. නිද්දාශීලී හොඳ නැහැ. සබාශීලී කියලා කියන්නේ ඔක්කොම එකතු වෙලා රංචු ගහලා කොයි වෙලාවෙත් පින්නතුනි කතාවටම නම් ඒ පුජ්‍යලයාගේ හිත යොමු වෙලා තියෙන්නේ අනිවාර්යෙන් පිරිහෙනවා. ඒ කතා කරන්නේත් අල්ලාප සල්ලාප ඕපදූප ඒවනේ පින්නතුනි. එතකොට පින්නතුන්ට මතකයි අනිත් එක කියනවා අනුත්ථාතාච. ඒ කියන්නේ උත්ථාන වීරියක් නැහැ. මිලක්ක තිස්ස කියලා සාමින් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ පින්නතුනි භාවනා කරනකොට නිදිමත හැදෙන. උන්වහන්සේ කරපු දේ තමයි මේ පිදුරු වලින් දරණක් හදාගෙන වලලක් හදාගෙන ඕක තෙමන ඔළුවේ තියාගන්නවා. පුදුමාකාර විදියට වීරය කළ පින්නතුනි භාවනා කර රහත් වුණා. තවත් ස්වාමීන් වහන්සේලා පිරිසක් කන්දක් උඩට පින්නතුනි නිමගක් තියලා මිනිමගෙන් කන්දට නැගලා කන්දර නැග්ගට පස්සේ ඉනිමග පල්ලෙහාට තල්ලු කළානේ. ඇයි? රහත් වෙලා මිසක් මේ වීරිය අතහරින්නේ නැහැ. රහත් වෙලා මිසක් මේ කන්දෙන් පල්ලෙහාට බහින්නේ නැහැ. අන්න පින්නතුනි වීරිය. ඉස්සර නම් බණහන් යොදුන් ගණන් පින්නතුනි පැය ගණන් පයින් ගියා. ඇයි ඒ වීරිය තියෙනවා. ධර්මයේ අසන්ට ඕනි කියලා කැමැත්ත තියෙනවා. ඡන්ද, චිත්ත, විරිය මේ සෑම දෙයක්ම පින්නතුනි තිබුණ නිසා එච්චර යොදුන් ගාණක් ගියේ. ඊට පස්සේ කියනවා අලසෝ යම් කෙනෙක් අලස වෙනවා නම් බුදුහාමුදුරු දේශනා කරනවා අලසෝ ගිහි කාම භෝගීන සාදු. අලස වෙච්ච ගිහියා කාම භෝගී ගිහියා කොහෙත්ම සුදුසු නෑ, හොඳ නෑ කියලා බුදුහාමුදුරු දේශනා කළා. කුසීත වස්තු 8ක් බුදුහාමුදුරු දේශනා කළා. කුසීතේ ළඟ තියෙන වස්තු ඒ කියන්නේ යම් කෙනෙක් වැඩක් කරන්න කලින් හිතනවා දැන් හෙට වැඩක් කරන්න තියෙනවා කලින් නිදා ගන්නවා. වැඩේ කළාට පස්සේ හිතනවා වැඩේ කළා ඉවරුණා විතරයි දැන් තව ටිකක් නිදා ගන්න ඕනේ. නිදා ගන්නවා. පිරිහෙනවා එතකොට. දැන් හෙට ගමනක් යන්න තියෙනවා නිදා ගන්න ඕනේ. දැන් ගමන ගිහිල්ලාවනේ ඒත් නිදා ගන්නවා. ලෙඩක් වුණොත් මම ලෙඩෙක් මට වැඩ කරන්න බෑ. ලෙඩේ සනීපුණාට පස්සේ අපේ දැන් සනීපුණා විතරයි. දැන් මට වැඩ කරන්න බෑ. පිරිහෙනවා. ඒ කුසීතයාගේ ලක්ෂණ පින්නතුනේ. කම්මැලිට දිවස් තියෙනවා කියලා කියන්නේ ඕකනේ. ඕන දෙයක් ඒ වෙලාවට පින්නතුන කියන්න පුළුවන්. උද්දමේනහි සිද්ධාන්තේ කාර්යානීන මනෝ රතයි. නහි සුප්තස්ස සිංහස්ස ප්‍රවිශන්ති මුකේ මුගා. සාංකුත ශ්ලෝකයක් තියෙනවා. උද්දමේනහි සිද්ධාන්තේ කාර්යානීන කියන්නේ සිතවිලි වලින් කවදාවත් පින්නතුනේ දිනු වෙන්න බෑ. නාචින්තයන්තෝ පුරිසෝ විශේෂ මැද ගච්ඡති නොසිතන කෙනා කවදාවත් විශේෂත්වයකටපත් වෙන්නේ නැහැ. නමුත් මේ උද්දමේනහි සිද්ධාන්තේ කාර්යානීන මනෝ රතයි. ඒ කියන්නේ සිතවිලි වලින් නෙවෙයි ක්‍රියාවෙන් තමයි පින්නතුනේ මේ කටයුතු සෑම දෙයක්ම කළා දිනු වෙන්න පුළුවන්කම තියෙන්නේ. උද්දමේනහි සිද්ධාන්තේ නහි සුප්තස්ස සිංහස්ය ප්‍රවිසන්ති මුකේ මුගා. ඒ කියන්නේ නිදන් ඉන්න සිංහයන්ගේ කටට කවදාවත් මූ ඇවිල්ලා පනින්නේ නැහනේ මේන් කාපන් කියලා. නේ උත්සාහවෙන්ත වෙන්න ඕනේ. අචරිත්වා බ්‍රහ්මචරියං අලද්දා යොබ්බනේ දනං ජිඤ්ඤ කොංචාව ජායන්ති කීන මච්චේව පල්ලලේ. ඒකෙන් කියන්නේ මහණි අචරිත්වා බ්‍රහ්මචරියං දන් ඒ කියන්නේ බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්න ඕන කාලේ හැසිරෙන්නේ නැතුව අලද්දා යොබ්බනේ දනං ධනිය හම්බ කරන්න ඕන කාලේ ධනිය හම්බ කරන්නේ නැතුව ජිඤ්ඤ කොංචාව ජායන්ති. ඒ කියන්නේ මසුන් නැති විලක් ළඟ බලන් ඉන්න කොස්වාලිහිනියෙක් වගේ අන්තිමට උඩ බලාගෙන තමයි ඉන්න සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්න ඕන කාලේ හැසිරෙන්න ඕනේ. ධනෙ හම්බ කරන්න ඕන කාලේ ධනෙ හම්බ කරන්න ඕනේ. එහෙම නොකර හිටියොත්
මසුන් නැති විලක් ළඟ උඩ බලන් ඉන්න කොස්වාලීනියෙක් වගේ උඩ බලන් ඉන්න තමයි සිද්ධ වෙන්නේ කිව්වා. ඒකටම තව ගාතාවක් තියෙනවා අචරිත්වා බ්‍රහ්මචරියන් අලද්ධා යොබ්බනේදනං සෙන්ති තාපා තිකිත්තාච පූරාණානි අනුන්තුනං. ඒ කියන්නේ පින්නතුනි බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්න ඕන කාලේ හැසිරෙන්නේ නැතුව ධනිය හම්බ කරන කාලේ ධනිය හම්බ කරන්නේ නැතුව හිටියොත් දැන් ඊතලයක් අරගෙන විදිනවනේ. ඊතලේ අරගෙන විද්දට පස්සේ පින්නතුනි ඊතලේ යන්නේ ඊතලේ ඇදපු ඒ ශක්තිය තියෙන තාක්කල් විතරක් ගිහලා ඊතලේ බිම් වැටෙනවා. යම් තැනක ගිහිල්ලා බිම් වැටුණාද ඊතලේ කාලයක් යනකොට වේය කනවා. පොළොට පස්සෙලා යනවා. ඒ වගේ මේ ජීවිතත් පදවන්න පුළුවන්කම තියෙන්නේ ශක්තිය තියෙන තාක්කල් විතරයි. හැබැයි යම් තැනක වැටුණාද එතන පින්නතුන් නැති වෙනවා. ඒ කියන්නේ ශක්තිය තියෙන තාක්කල් විතරක් මේක පවත්වන්න පුළුවන්. ඊතලෙත් යන්නේ පින්නතුනි ඊතලේ ඇදපු තාක්කල් විතරයි පින්නතුනි වේගය යනව තමයි ඊතලේ ගිහිලා බිම වැටෙන්නේ. කුරුල්ලොත් පින්නතුනි උදේ පාන්දර අවදි වෙනවා. ඒ වෙකේ පින්නතුනි ඉර උදා වෙනකන් නිදන්ට එපා එතකොට පිරිහෙනවා. බුදුහාමුදුරුවෝ ස්ත්‍රියකුට දේශනා කළේ කාන්තාවක් වුණත් පුබ්බුට්ටායි උදේ පාන්දර අවදි වෙන්න ඕනේ. පච්චානිපාතිනේ. ස්ත්‍රියක් වුණත් පසුව සියලට පසුව තමයි නිදා ගන්න ඕනේ. ගෙදර ස්වාමි දියණියක් නම් ඒ ගෙදර ඔක්කොම නැගිටින්න කලින් නැගිටින්න ඕනේ. නැත්නම් ඒ ගෙදර පිරිහෙනවා. සීල දෙනාන් නිදාගත්තට පස්සේ තමයි ස්ත්‍රිය නිදා ගන්න ඕනේ. එතකොටයි ගෙදරක ඒ කියන්නේ ලයිට් නිව්වද ජනල දොරවල් වැහුවද ඉන්න සත්තු ඉන්නව නම් උන් කෑවද ඒ වගේම සේවකයන් නම් ඒ ඇත්තෝ කෑවද වැඩපළ සියලු දේ අවසන්ද ඒ සියල්ල බල තමයි පච්චානිපාතනේ පසුව තමයි නින්දට යන්න ඕනේ. ඉස්සර පින්නතුනි ගොඩාක් ඒව සිද්ධ කළා. නැත්නම් එහෙමකට පිරිහෙනවා. ඊට පස්සේ ඔය පලෝපජීවී කියලා පුද්ගල සූත්‍රයක් තියෙනවා. පලෝපජීවී පුද්ගල සූත්‍රය අංගුත්තර නිකායේ තියෙන සූත්‍රයක්. මේකේ බුදුහාමුදුරු දේශනා කරන මහණෙනි මේ සමහරව ඉන්නවා ඒ උත්ථාන වීරෙන් ජීවත් වෙනවා කර්මඵලෙන් ජීවත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් සමහරව ඉන්නවා දවසකට හම්බ කරන්නේ 1000ද 1000ම කෑවොත් ඉවර කළා. අර පෙර පිනක් තියෙනවනේ. අනේ පින මතු කරගන්න උත්සාහයක් නැහැ. උත්ථාන වීරෙන් ජීවත් වෙනවා. ඒක හරි. නමුත් කර්මඵලෙන් ජීවත් වෙන්න උත්සාහයක් ගන්නෑ. තව කෙනෙක් ඉන්නවා කර්මඵලෙන් ජීවත් වෙනවා උත්ථාන වීරෙන් ජීවත් වෙන්නේ නැහැ. කර්මඵලෙන් ජීවත් වෙලා කියලා කියන්නේ අම්මා තාත්තා හම්බ කරපු දේවල් තියෙනවනේ. ඒව කකා බිබී ජීවත් වෙනවා. මේ මමත් උත්සාහයෙන් හම්බ කරන්න ඕනේ කියන කතාවක් එහෙම නෑ දරුවන්ට. එතකොට පිරිහෙනවා. තව කෙනෙක් ඉන්නවා උත්ථාන වීරෙන් ජීවත් වෙන කර්මඵලෙන් ජීවත් වෙනවා. රාජරාජ මහා මාතෘ වගේ. තව කෙනෙක් ඉන්නවා උත්ථාන වීරෙන් ජීවත් වෙන්නත් බෑ කර්මඵලෙන් ජීවත් වෙන්නත් බෑ. කවුද වගේද? හරියට නිදිගත අපාගත සත්වය වගේ. ඇයි පින්නතුනේ අපාය ඉපදුනොත් උත්සාහයක් ගන්නත් බෑ වීරියක් ගන්නත් බෑ කර්මඵලය කියන්නේ පිනක් තියන ඒකත් නෑනේ පින්නතුනේ. උත්ථාන වීරෙන් ජීවත් වෙන්නත් බෑ කර්මඵලෙන් ජීවත් වෙන්නත් බෑ අපා නිදිගත සත්වය වගේ කිව්වා. එතකොට පිරිහෙනවා. ඊළඟට බුදුහාරු දේශනා කරන පිරිහීමේ කාරණාව යෝ මාතරං වා පිතරං වා ජින්නකං ගත යොබ්බනං පහු සන්තෝන භරතේ තම්පරා භවතෝ මුකං. යෝ යමෙක් පහු සන්තෝ පොහොසත් වූයේ ජින්නකං ජරාවට පත්වෙච්ච ජීර්ණ වෙච්ච නැත්තම් වයසට ගිය ගත යොබ්බනං ඉක්මගී යෝන් වී ඇති මාතරං වා පිතරං වා අම්මා හෝ තාත්තා හෝ න භරතේ පෝෂණය නොකරේද තම්පරා භවතෝ මුකං පිරිහෙනවාමයි. යම්කිසි දරුවෙකුට පුළුවන්කම තියෙද්දි අම්මා තාත්තට සලකන්නේ නැත්තම් පෝෂණය කරන්නේ නැත්තම් මතක තියාගන්න ඕනේ පිරිහෙනවා. රජගහ නුවර බ්‍රාහ්මණයෙකුට පුතු 4 දෙනෙක් හිටියා. පින්නතුනි පුතු 4 දෙනාට මේ තාත්තා බ්‍රාහ්මණය ධනෙ බෙදලා දුන්නා. එක කාන්ට එක ගෙවල් වල ඉන්නවා. අදත් අම්මලා එහෙම තාත්තලා එහෙම ඉන්නවනේ. අර ගෙදරට ගියාම කියනවා මෙහි විතරද ඉන්නේ අපිට නෙවෙයි වැඩියෙන් දුන්නේ අර පුතාටනේ. ඉතින් අනේහිට යනවා. තැන් වලට මාරු වෙනකොට බැරිම තැන පින්නතුනි මේ බ්‍රාහ්මණය හැරමිට්ටත් අරගෙන එළියට බැස්සා. හැරමිට්ට විතරයි තිබුණේ ශක්තියකට. මේ කාලේ නීතියක් තිබුණා දෙමව්පියන්ට දරුවෝ සලකන්නේ නැත්නම් දඬුවම්. බුදුහාමුදුරු ගාවටත් මේ කතාව ගියා. මේ බ්‍රාහ්මණයට බුදුහාමුදුරු ගාතාවක් ඉගෙනුවා. ගාථා 4ක්ද කොහෙද? කිව්වා මේ ඉන්දියාවේ සෙනග රැස් වෙන තැන් තියෙනවනේ. මිනිස්සු විතර එකේ දරුවෝ කඩපොල් වල හරිය මේ රැස් වෙනවනේ. රැස් වෙච්ච වෙලාවට මේ ගාථා ටික කියන්න කිව්වා.
අනේ පින්නතුනේ මේ බමුණගේ දරුවෝ ටික හොයාගෙන අන්තිමට කිව්වා නුඹලට පුළුවන්කම තියෙද්දි ඇයි මේ පෝෂණය නොකරන්නේ මේ තාත්තව? පින්නතුන් දන්නවද මේ ලංකාවේ හිටපු පස්වෙනි අක්බෝ රජුරෝ තමන්ගේ අම්මා නාවල කවල පොල කතකුණු අතගාලා අන්තිමට පස්වෙනි අක්බෝ රජුරෝ ඔටුන්න සෝද ගන්නවා කියන්නේ තමන්ගේ අම්මා නාන්න නැදගත්තු දීරෙද්ද වතුර ටික මිරිකලා. එතුමා ඒක සැලකුවේ ලොකු ආශිර්වාදයක් හැටියට. රජවරු හැමදාමත් ඔටුන්න සෝදනවා. ඒ සෝදන්නේ පින්නතුනේ සුවඳ පැනින්. නමුත් අපේ ලංකාවේ පස්වෙනි අක්බෝ රජු ඔටුන්න සේදුවේ අම්මා නාන්න නැදගත්තු දීරෙද්ද වතුර ටික මිරිකලා. ඔන්න බලන්නකෝ. ඒ අම්මගේ ඇඟ පුරාම දීරෙද්ද රැවරිලා අම්මගේ සුවඳ තියෙනවා. ඒ අම්මගේ සුවඳත් එක්ක ගියපු පස්වෙනි අක්බෝ රජුලවන්ට කවදාවත් පින්නතුනේ වැරදුන්නේ නැහැ කියනවනේ. අන්න බලන්න රජ කෙනෙක් වුණත් කොච්චර වැඩ තියෙනවද අම්මගේ කැතගුණ වත ගානේ අක්බෝ රජුරෝ. අම්මට කවන්නේ රජුරෝ. අම්ම නාවනේ රජුරෝ. අම්මගේ දීරෙද්දත් මිරිකනේ රජුරෝ. එහෙව් එකේ පින් රජවරුත් එහෙම කළා නම් අපිට මොනක් පතාද පින්නතුනේ කරන්න ඕනේ. ඒ නිසා ඒ දෙමව්පියන් සලකන්නේ නැති වෙනකොට ඊළඟ ආත්මේ හම්බෙන දෙමව්පිය නපුරුයි. ඒකත් මතක තියාගන්න ඕනේ. දෙමව්පියන්ට මේ ජීවිත සලකන්නේ නැත්නම් ඊළඟ ජීවිතේ කවුරු හරි අම්මා තාත්තා කෙනෙක් ලැබෙයිනේ. හැබැයි ඒ හම්බෙන දෙමව්පිය මතක තියාගන්න නරක නපුරු දෙමව්පිය තමයි හම්බෙන්නේ. එහෙම අදත් උනත් ඕන තරම් තියෙනවා පින්නතුනේ. ওই දරුවා කියන්නේ අපේ අම්මා හරි නපුරුයි අපේ තාත්තා හරි නපුරුයි කියලා. ඒ මතක තියාගන්න ඕන ලැබිලා තියෙන නිකන් නෙවෙයි. පෙර සංසාර ජීවිතවල ඒ අම්මා තාත්තට සලකපු නැති නිසා ඒක බලාපොරොත්තු වෙන නපුරු දෙමව්පිය ලැබෙනවා කියලා එතකොට. ඊට පස්සේ බුදුහාමුදුරු දේශනා කරනවා ඊළඟ ගාථාවෙන් යෝ බ්‍රාහ්මණං වා සමනං වා අඤ්ඤං වාපි මනිබ්බකං මුසාවාදේන වංචේති තම් පරාභවතෝ මුකං. මේ කොම කියන්නේ පිරිහෙන කරුණු. යෝ යමෙක් බ්‍රාහ්මණං වා බමුණෙක් වේවා සමනං වා ශ්‍රමණෙක් වේවා අඤ්ඤං වාපි මනිබ්බකං. ඒ කියන්නේ අන්කිසි යදියෙක්කෝ ඒ කියන්නේ අපි කියන්නේ සිංහන මිනිස්සෙක්කෝ වේවා මුසාවාදේන වංචේති. බොරුවෙන් රවට්ටනව නම් තම් පරාභවතෝ මුකං අනිවාර්යෙන් පිරිහෙනවා. බමුණෙක් වේවා ශ්‍රමණෙක් වේවා යාචකයෙක් වේවා යදියෙක් වේවා කවුරු හරි කෙනෙක් බොරු කියලා රවට්ටනව නම් පිරිහෙනවා. ඉස්සර පින්නතුන් දන්නව ඇති බ්‍රාහ්මණ ධම්මික සූත්‍රයේ තියෙනම gedara බතක් පිළියෙල කළාම හොඳට බත් එකක් බෙදලා ගේ ඉස්සරහා තියලා තියෙනවා. ඒක මේ බල්ලෙකුට සතෙකුට කන්න පුළුවන් විදිහට නෙහෙම නෙමෙයි. මිනිස්සෙකුට අඩුමතරමේ කියනවා පිඬිසුඟා යන කෙනෙකුටවත් ඒ බත කන්න පුළුවන්. ඉස්සර බතක් පිළියෙල කළාම ඒ බතෙන් gedara මුල්ම කොටස හොඳ ලස්සනට පිඟානකට බෙදලා gedara ඉස්සරහින් තියලා තියෙනවා. ප්‍රාර්ථනාව තමයි කවුරු හරි කමක් නැහැ මේක කාලා අනුභව කරලා කුසගිනි නිවා ගනිත්වා කියන බලාපොරොත්තු විතරයි තියෙන්නේ. කෙනෙකුට යමක් දෙනකොට දෑතින් දෙන්න ඕනේ. සිඟන්නෙකුටවත් පින්නතුනේ දෙනකොට දෑතින් දෙන්න ඕනේ. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ මිනිස්සයා කවුද මං කවුද කියලා. එහෙම හිතන්න එපා. එතන වටිනාකම දෙන්නේ දෙන දෙයට මිසක් සිඟන මිනිස්සයට නෙවෙයි පින්නතුනේ. බුදුහාමුදුරුවෝත් කවදාවත් දෙනකොට තනි අතින් ගත්තේ නෑ. බුදුහාමුදුරුවෝත් යමක් ගන්නකොට දෑතින් ගත්තා. යමක් කාටට දෙනකොට දෑතින්මයි දෙන්න ඕනේ. එතන වටිනාකම දෙන්නේ වෙන කාටවත් නෙවෙයි දෙන දෙයට පින්නතුනේ. වස්තුවට ඒ දෙන දෙයට වටිනාකම දෙන්න ඕනේ. දරුවන්ටත් පින්නතුනි පුරුදු කරන්න ඕනේ ඒවා. තමල ගහන්නම් වාලේ ඒ ඕනවට එපාවට එහෙම දෙන්නට එපා. මෙතන මේ කියන්නේ ශ්‍රමණේක් හරි බ්‍රාහ්මණේක් හරි යදියෙක් හරි කවුරු හරි රවට්ටනවා නම් අනිවාර්යෙන් පිරිහෙනවා කිව්වා. පින්නතේ බුදුහාමුදුරුවෝ දවසක් මේ වැඩම කළා මේ උදායි කියන බමුණයා ගෙදරට පින්ඩපාතේ. ඒ කියන්නේ එක පිට බුදුහාරු දවස් 2-3ක්ම වැඩියා. ඒ වැඩියට පස්සේ මේ බමුණට කේන්ති ගියානේ. හැමදාම මගේ ගෙදරට මෙනමයි කිව්වා. බුදුහාරෝ කියනවා බමුණෝ ගොවියෝ නැවත නැවත හානවා. හාල නැවත නැවත බීජ වපුරනවා. බීජ වපුරනකොට නැවත නැවත දාන්න ලැබෙනවා. යාචකයෝ නැවත නැවත ඉල්ලනවා. දානපතියෝ නැවත නැවත දෙනවා. මෝඩ මිනිස්සු නැවත නැවත මව් කුසේ උපදිනවා. නුවටද මිනිස්සු හොඳට පින් කරලා දිවි ලෝක ගිහිලා උපදිනවා. දැන් මේ නැවත නැවත නෙමෙයි කියලා බැන්නේ. බුදුහාමුදුරුවෝත් නැවත කියන වචනේ මරගෙන ලස්සන බණක් යෝදායි බමුණට. දවසක් පින්නතුනේ බුදුහාමුදුරුවෝ පින්ඩපාති වඩනකොට මේ බමුණ මිදුලට පස්සපැත හරවගෙන කනවා. බැමිණි කෑම් බෙදනවා. කාටද බමුණට? දැන් බුදුහාමුදුරුවෝ පින්ඩපාති බෙදලා මිදුලේ ඉන්නවා.
පින්ඩපාතේ බෙදන දැන් බමුණට කෑම් බෙදනකොට දැන් බැමිණි ශ්‍රද්ධාවක් නැහැ පින්නතුනි. මේක වෙන කතාවක්. ඒක බැමිණි ශ්‍රද්ධාවක් නැහැ. ඉතින් බමුණට පේන්නේ නැහැ බුදුහාමුදුරු වැඩලා ඉන්නවා. බැමිණි මොකද කළේ? ඇහෙන් කිව්වා, ඔළුවෙන් කිව්වා අද මොකුත් නැහැ යන්න කියලා. බුදුහාමුදුරුවොත් ඔළුවෙන්ම කිව්වා මම යන්නෙම නැහැ කිව්වා. දැන් ශාක්‍ය වංශ කෙනෙක් ඔළුව වලන දැකලා බැමිණිට hina ගියා. බමුණ බැලුවා මේ කාත් එකද hina වෙන්නේ කියලා බලනකොට බුදුහාමුදුරුවෝ පිටිපස්ස හැල්ල බලනකොට අනේ පින්නතුනි කාල ඉතුරු ටික තමයි බෙදලා ඉතුරු ටික තමයි තිබුණේ. ඒට ගිහිලා බුදුහාන්ට බෙදුවනේ පින්ඩපාතේ අන බලන්නකො ඇස්පිල්ලම් ගහලා ඔළුවෙන් කියලා රැවට්ටුවා බුදුහාමුදුරුවෝ. අද මොකුත් නැහැ යන්න කිව්වා. පිරිහෙනෝ. ශ්‍රමණේක් හරි බ්‍රාහ්මණයෙක් හරි අදියෙක් හරි යාචකෙක් හරි රවට්ටන්න එපා. එතකොට පින්නතුනි බුද්ධ කාලේ හිටිය ආනන්ද කියලා සිටුවරේ. පුදුම ධනයක් තිබුණේ මොහොත පුතෙක් හිටිය මූලසිරි කියලා. මේ මිනිස්සයා මේ තාත්තා පුතාට කියන පුතේ වේ හුඹස් බඳින්න මේ මැටි පස් එකතු කරන්න යම් විදියටද පුතේ පුළුවන් තරම් එකතු කරන්න කිව්වා. පින්නතුනි ආනන්ද සිටුවරේ මැරුණා. තාත්තා මැරුණා. මරණයටපත් වෙලා ඉපදුනේ කොහෙද දන්නවද? මේ ළඟපාතේ රොඩී පවුල් 1000ක් ජීවත් වෙන ගමක්. මේ රොඩී පවුලක රොඩී කාන්තාවේ කුස පින්නතුනි ඉපදුනා. මේ ආනන්ද සිටුවරයා පුදුමාකාර ධනයක් තිබුණේ. හැබැයි මේ දරුවෝ ඉපදුනාට දරුවෙක් කියන නාමයක්වත් පින්නතුනි මේ ශරීරේ නෑ. ඒ කියන්නේ විකෘති ස්වභාවයක් තමයි මේ දරුවගේ තියෙන්නේ. ඒ කියන්නේ දැක්කත් කෙනෙක් බය වෙන. අනේ ඉතින් කවුරු ලැබුණත් පින්නතුනි ඒ අම්මට ඒ දරුවෙක්නේ පෝෂණය කළා. රොඩී මිනිස්සුන්ගේ ස්වභාවය තමයි කොළපතත් අරගෙන ගයක් ගාන ගිහින් ලැබෙන දෙයකින් තමයි ජීවත් වෙන්නේ. මේ දරුවෝ උස්මහත් කළා මේ අම්මා පුතේ මෙන්න කොළපත මට තවදුරටත් උඹට සලකන්න බෑ. අපේ රස්සාව තමයි මේක ගයක් ගාන ගිහලා සිඟමන් ඇදලා ජීවත් වෙන්න කිව්වා. කොළපතක් දීලා කිව්වේ පුතාට. දැන් මේ කවුරුවත් නෙමේ මේ නගරේ පුදුම ධනයක් තිබුණු ආනන්ද සිටුවරේ මැරලා ගිහිල්ලා රොඩී කාන්තාවේ කුසේ ඉපදුනා. දැන් මෙයා පින්නතුනි මේ දරුවා කොළපතත් අරගෙන සිඟමන් ඇදෙනවා. අනේ යදලා අන්තිමට යන්නේ කාගාවටද දන්නවද? තමන්ගේම ගෙදරට යනවා. දැන් ගෙදර ඉන්නේ කවුද? පුතානේ. දැන් පුතා විවාහ වෙලා කසාදත් බැඳලා දරුවොත් ඉන්නවා. දැන් මූලසිරිගේ පුතා දරුවෝ පාරේ සෙල්ලම් කරනවා. අනේ මේ සිඟමන් ආපු මේ මිනිස්සයා දැකලා මූලසිරිගේ පුතාලා දෙන්න බය වුණා. බයලා ගෙට දුවල ගිහිල්ලා කිව්වා තාත්තේ අමූතු කෙනෙක් ඇවිල්ලා ඉන්නවා කෝ ගේට්ටුව ඉස්සරහා. මූලසිරිය ආවා. දරුවෝ බය වෙච්ච නිසා මේ මිනිස්සයාට ගහලා ඇදලා දැම්ම පින්නතුනි ගේට්ටුව ඉස්සරහා කුණු කොටකට. පාංශු පිසාචෙක් වගේ. ඒ කියන්නේ දකින්නත් බයයි පින්නතුනි. අම්මා කෙනෙක් කුසෙන් තමයි මේ ලෝකෙට බිහි වුණේ. නමුත් මනුස්ස කියන රූපයක් ඒ රූපේ තුල නැහැ. කෙනෙක් දැක්කහම බය වෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ පින්නතුනි ආනන්ද හාමුදුරුවෝ මෙතනින් පින්ඩපාතේ වඩිනවා. පින්ඩපාතේ වඩිනකොට අර කුණු ගොඩට දාලා ඇදලා ගහපු අර මිනිස්සය දැකලා පාංශු පිසාචෙක් වගේ අර කෙනා දැකලා බුදුහාමුදුරුවෝ hina වුණා. පන්සලට වැඩියාම ආනන්ද හාමුදුරුවෝ අහනවා මේ ස්වාමිනී භාගතුන් වහන්සේ ඔබ වහන්සේ මේ මගදී hina වුණා. ඇයි බුදුහානේ hina වුණේ කියලා ඇහුවා. ආනන්ද නුඹ දැක්කද මූලසිරි ගෙදර ඉස්සරහා පාංශු පිසාචෙක් වගේ කෙනෙක් ඉන්න කුණු ගොඩක? බුදුහානේ මම දැක්කේ නෑනේ කිව්වා. ආනන්ද එහෙම කෙනෙක් හිටියා. මතක තියාගන්න ආනන්ද නුඹ දන්නවද කවුද කියලා? දන්නේ නැහැ බුදුහාමුදුරුවනේ. ආනන්ද වෙන කවුරුවත් නෙවෙයි ඒ ගෙදරම අයිතිකාරයා ආනන්ද සිටුවරයා අද පාංශු පිසාචෙක් හැටියට උප්පත්ති ලැබලා අන්න ඒ ගෙදරම පුතාගෙන් ගුටි කාලා අද ගේට්ටුව ඉස්සරහා ඉන්නමයි කිව්වා. ආනන්දරු කියනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මේ කතාව මම මූලසිරිට කියන්නම් කිව්වා. හොඳයි මූලසිරිට එන්න කියන්නකෝ. මූලසිරිය ආව පන්සලට. ආවට පස්සේ බුදුහාමුදුරුවෝ අහනවා මූලසිරි නුඹ අද උදේ කෙනෙකුට ගහලා ගේට්ටුව ඉස්සරහා කුණුගොඩට දැම්මද? දැම්මා. මූලසිරි නුඹ දන්නවද කාටද ගැහුවේ කියලා? දන්නේ නැහැ කිව්වා. මූලසිරි මතක තියාගෙන වෙන කවුරුවත් නෙවෙයි නුඹ ගැහුවේ නුඹේ තාත්තටමයි කිව්වා. මගේ තාත්තා නුඹේ තාත්තා තමයි කිව්වා. මූලසිරි කිව්වා වෙන්න බෑ කිව්වා. ඉතින් බුදුහාරු ගාතාවක් කිව්වා පුත්තාමත්ති ධනම් මත්ති ඉතිබාලෝ විහඤ්ඤති යත්තා යත්තනෝ නත්ති කුතෝ පුත්තා කුතෝ ධනං. පුත්තාමත්ති සමහරව හිතනවලු මට පුත්තු ඉන්නවා කියලා. ධනං අත්ති සමහරව හිතනවලු මට ධනෙ තියෙනවා කියලා. අත්තාහි යත්තනෝ නත්ති තමන්ට තමන්වත් නැතිකොට කුතෝ පුත්තා කොයින්ද පුත්තෝ කුතෝ ධනං කොයින්ද ධනව ධනයක්.
අන බලන්නකෝ ආනන්ද සිටුවරයා ඉන්න කාලේ පුතාට කිව්වේ පුතේ පුළුවන් තරම් එකතු කරන්න කිව්වා. අන්න එකතු කර මිනිස්සෙට වෙච්ච දේ. යදියෙකුට යාචකයෙකුට ශ්‍රමණයෙකුට කිසිම කෙනෙකුට පින්නතුණු යමක් දුන්නේ නැහැ. දීම ගන්න කියන ඕන තරම් කියන්න පුළුවන්. ඒ නිසා මතක තියාගන්න ශ්‍රමණයෙක් බ්‍රාහ්මණයෙක් ආජීවකයෙක් පරිබ්‍රාජකයෙක් යදියෙක් කවුරු හෝ වේවා බොරුවෙන් රවට්ටනව නම් අනිවාර්යෙන් පිරිහෙනවා. ඊට පස්සේ ඊළඟ ගාථාය බුදුහාර දේශනා කරනවා පහූත විත්තෝ පුරිසෝ සහිරඤ්ඤෝ සබෝජනෝ ඒකෝ භුඤ්ජති සාදූනි තම් පරාභවතෝ මුකං. පහූත විත්තෝ යම් කෙනෙකුට බොහෝ වස්තුව තියෙනවා. සහිරඤ්ඤෝ බොහෝ කහවණු තියෙනවා. සබෝජනෝ නොඑක් භෝජන තියෙනවා. පුරුෂෝ පුරුෂේක් ඒකෝ භුඤ්ජති ඒකෝ හුදකලාව සාදූනි මිරු ලෙස භෝජනේ භුඤ්ජති අනුභව කරයිද තම් පරාභවතෝ මුකං පිරිහෙනවා කිව්වා. ඒ කියන්නේ බොහෝ වස්තුව තියෙනවා, බොහෝ රත්තරන් තියෙනවා, බොහෝ භෝජන තියෙනවා. නමුත් මොහු කන්නේ තනියම. සෑම දෙයක්ම තී තනියෙන් කන්ට එපා. තනියෙන් කන්නකොට පින්නතුනි පිරිහෙනවා. ඒක කෙනෙකුට යමක් දීලා ඉතින් බුදුහාර දේශනා කළානේ දීමේ ආනිසංස දන්න කෙනෙක් ඉන්නව නම් මහන්නේ මම තරම් තමන් කන්නගත්තු බත්පතෙන් අන් නොදී යමක් කන්නේ කිව්වනේ. ගෙවල් වල තියෙන පින්නතුනි අපේ දැකලා තියෙන කුරුල්ලන්ට වෙනම දාන ලෑල්ලක්. අනේ දරුවෙක් වුණත් අර කාලා ඉතුරු කැම ටික ගිහිල්ලා දානවා ලෑල්ලට. දාලා මේ දරුව ඈත ඉඳන් බලන් ඉන්නවා. මොකද්ද බලන් ඉන්නේ? මම දාපු කැම ටික අද කවුද එන්නේ කන්න කියලා. අනේ කුරුල්ලෙක් කරි ලේනෙක් කරි ගිරවෙක් කරි ඇවිල්ලා කාපු දවසට ඒ දරුවට පින්නතුනි පුදුමාකාර සතුටක් තියෙන්නේ. අන්න එහෙම පුරුදු කරන්න දරුවන්ට. පින්නතුනි සමහරු ඉන්නවා වැඩට අරන් යන ඔෆිස් එකට යන බත් එක දෙනවා අහිංසක මිනිස්සෙක් හම්බුනොත්. එදාට පින්නතුනි කවදාටත් වඩා මිනිස්සයාගේ බඩ පිරෙනවා. පින්නතුට මතකද බුද්ධ කාලේ අහිංසක මිනිස්සෙක් සාරිපුත්ත මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩනකොට සරියුත්හාරගේ පාත්‍රයට බත් මුල බෙදුවා. මේ මිනිස්සයා අසරණ වුණා. අන්තිමට පන්සලට ඇවිල්ලා තනකොළ ගලවනවා විහාරේ. සාමින් වහන්සේලා සිවුරු හොදනකොට ඔවට උදව් කරන උණු පැන් හදලා දෙනවා. ඔය කුටි වටේට තනකොළ තියෙනවනේ. ඒව ගලවනවා. අනේ දවසක් බුදුහාමුදුරුවෝ කුටියෙන් කුටියට සාමින් වහන්සේලා වැඩම කරනකොට මේ තනකොළ ගලන මිනිස්සය දැක්කා. පන්සලේ. ඉතින් තනකොළ ගලවලෝ පන්සලේ තියෙන දේක් කාලා බිල තමයි මිනිස්සයා පන්සලේ ඉන්නේ. ඉතින් මේ මිනිස්සෙක්ගෙන් දවසක් බුදුහාමුදුරුවෝ ආනවා මේ කැමතිද මහාන වෙන්න කියලා ඇහුවා. අනේ බුදුහාමුදුරුවනේ මම ඔය මිනිස්සේ කවුද මහාන කරගන්නේ? බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මේ මිනිස්සයගෙන් පිහිටක් ලද යම්කිසි භික්ෂුවක් මෙතන ඉන්නවද කියලා ඇහුවා. අනේ පින්නතුනි සරියුත් හාමුදුරුවෝ එක පාරටම කියනවා අනේ බුදුහාමුදුරුවනේ මේ මිනිස්සයා මට හොඳට මතකයිනේ. මන් දවසක් බුදුහානේ පිණ්ඩපාතේ වඩිනකොට මේ මිනිස්සයා වැඩරන් යන ගිහිල්ලා කන්න තිබ්බ බත් මොළ බුදුහානේ මට පූජා කළානේ. අනබන සරියුත් මහරහතන් ගුණේ පින්නතුනි. එතකොට සරියුත් මහරහතන් වහන්සේ මේ මිනිස්සයම පන්සලට ආවේ තනකොළ ගලවලා බත් ටිකක් කාලා යන ඒ වගේ වැඩක් කරන්නේ. නමුත් බුදුහාමුදුරුවෝ මහාන වෙන්න කැමතිද කියලා සරියුත් මහරහතන් වහන්සේ මහාන කළා. ඒ බලන්නකෝ එදා ඒ බත් මුල පූජා කරපු නිසා ඒක මතක තිබුණ සරියුත් මහරහතන් වහන්සේ කළ ගුණ දන්න නිසා ස්වාමීනි මට මතකයි මේ මිනිස්සයා කිව්වා. එතකොට හිතන්න තිබුණනේ මේ මිනිස්සයාට මුන්වහන්සේට මේක පූජා කළා මම වැඩට ගිහලා මොකද්ද හැමදාම නෙවෙයි පින්නතුනි. එහෙම අහම්බෙන් හරි හම්බ වුණොත් අන්න දෙන්න හොඳම තැන. මතක තියාගන්න එදාට සීළු දාට වඩා පින්නතුනි බඩ පිරෙන මෙහෙම දීපු දවසට. අපිත් එක්කත් බොහෝ දෙනා පින්නතුනි ඇවිල්ලා කියලා තියෙනවා හාමුදුරුවනේ වැඩට යනකොට බත් එක පවා මම දීලා තියෙනවා එදාට ඔක්කොට වැඩි හාඳුනේ බඩ පිරෙනවා කියලා. මෙතන මේ කියන්නේ බොහෝ වස්තුව තියෙද්දි බොහෝ කහවණු තියෙද්දි නොඑක් බොජුන් තියෙද්දි යම් කිසි පුරුෂයෙක් හුදකලාව සාදූනි හොඳට කනවනම් තම් පරාභවතෝ මුකං ඒ පුද්ගලයා පිරිහෙනවා කිව්වා. බුදුහාර දේශනා කළා අර ආලවක බුදුහාරන් අහනවා කතං මිත්‍ථානි ගන්තති බුදුහාන්නේ මිත්‍රේ වැඩි කරගන්නේ කොහොමද කියලා ඇහුවා. දදං මිත්‍ථානි ගන්තති දෙන්න එතකොට මිත්‍රේ ඕන තරම් ඉන්නවා කිව්වා. නරක දේවල් නෙවෙයි. හොඳ දේ දෙන්න. ඒ දෙනකොට දානපතියට ඕන තරම් මිත්‍රේ ඉන්නවා කිව්වා. පින්නතුට මතකනේ මච්චරිය කෝසී සිටානෝ මච්චරිය කෝසී සිටානෝ පින්නතුනි කැවුම් කන්න උඩු මහලට ගියා. ඒ වෙලාවේ මතකනේ පින්නතුනි ඒ මුගලන් මහරහතන් වහන්සේ කියන්නේ ඒ හදන සෑම කැවුමක් පින්නතු ලොකු උනානේ. ඔව්. ඉතින් කොහොම හරි හොරාට කැවුම් කන්න ගියාට මොකද අන්තිමට පින්නතුනේ මුගලන් මහරහතන් වහන්සේට පූජා කරන්නයි සිද්ධ වුණේ. ඒ වගේම පින්නතුනේ මතකනේ මච්චරිය කෝසිතානෝ මතුරු කංකලානේ.
එහෙම හොඳ නෑ පින්නතුනේ. ඊළඟට බුදුහාමුදුරු දේශනා කරනවා හත්වෙනි ගාථාවේ ජාති තද්ධෝ ධනත් තද්ධෝ ගොත්තත් තද්ධෝ ච යෝනරෝ සංඥාතින් අතිමඤ්ඤේති තම්පරා භවතෝ මුකං. පිරිහෙනවා. මොකද්ද? යෝනරෝ යම් මිනිසෙක් ජාති තද්ධෝ ජාති මානෙන් තද වූයේ ධනත් තද්දෝ ධනමානෙන් මත් වූයේ සංඥාතින් සිය ඥාතින් අතිමඤ්ඤේති පහත් කළ සලකනවා. අපි හිතමුකෝ පවුලේ සහෝදරයෝ 5 දෙනෙක් කියලා. හරි. අයියා ඉහෙලට යනවා මල්ලට මොකුත් නැහැ. අයියා ධනෙන් ඒ වගේම ජාතිමානෙන් ධනමානෙන් මත් වුනොත් මත් වෙලා තමන්ගේ මල්ලිලා පහත් කළ සැලකුවොත් අනිවාර්යෙන් අයියා පිරිහෙනවා. තේරුම් ගන්න ඕනේ මොනතරම් ඉහළට ගියත් ධනෙ යම් අද සල්ලි තියෙන වෙට නැති වෙන්න පුළුවන්. නමුත් සහෝදරයෝ කවදාවත් පස්ස බලන්නේ නැහැ. අයි අසනීප වෙච්ච වෙලාවට වෙලාවට මතක තියාගන්න ඕනේ ඉන්නේ සහෝදරයෝ කියන එක මතක තියාගන්න ඕනේ. අයියට යාළුවෝ ඉන්න පුළුවන් සල්ලි තියනකම්. නමුත් අයියගේ සල්ලි නැති වෙච්ච දවසට යාළුවෝ නෑනේ. නමුත් එක බඩවැල කඩාගෙන ආපු සහෝදරයෝ කවදාවත් නොබල ඉඳීද? එහෙම පව් නැතුව නෙමෙයි පින්නතුනේ. නමුත් බලනවා. නමුත් ඒ අයියා හිතනවා නම් මට දැන් මල්ලිලා ඕනේ නෑ. මට ධනෙ තියෙනවා මට ජාතිමානෙන් මත් වෙලා ධනමානෙන් මත් වෙලා සිය ඥාතින් පහත් කළ සලකනවා නම් මතක තියාගන්න තම්පරා භවතෝ මුකං අනිවාර්යෙන් පිරිහෙනවා. බුදුහාමුදුරු දේශනා කළේ කම්මා විඥාච ධම්මාච සීලං ජීවිත මුත්තමං ඒතේර මච්ඡා සුද්ධන්ති නගොත්තේන ධනේනවා. මිනිහෙක් පිරිසුදු වෙන්නේ කොහොමද? කම්මා පෙර කළඳ කර්ම හේතුවෙන්, විඥා අවබෝධයෙන්, ධම්මා ධර්මයෙන්, සීලං ජීවිත මුත්තමං මේකෙන් තමයි සීලෙන් තමයි ජීවිත උත්තම තත්වයටපත් වෙන්නේ. ඒතේන මච්ඡා සුද්ධන්ති මේවයින් තමයි මිනිස්සු පාරිශුද්ධත්වයටපත් නගොත්තේන ධනේනවා ධනෙන්වත් ගෝත්‍රයෙන්වත් කවදාවත් පින්නතුනි මිනිස්සු විශේෂත්වයකට උස්තත්වයකට පින්නතුනිපත් වෙන්නේ නැහැ. මොකෙන්ද එහෙනම් ඒ தත්ත්වයටපත් වෙන්නේ? බුදුහාරු දේශනා කරනවා පිරිසුදු වෙනව නම් පිරිසුදු වෙන්නේ කර්මයෙන්, අවබෝධයෙන්, ධර්මයෙන් සහ සීලයෙන් කිව්වා. නජච්ඡා වසලෝ හෝති නජච්ඡා හෝති බ්‍රාහ්මනෝ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ. ඒ ප්‍රසිද්ධ ගාථා පින්නතුනි. එතකොට මතක තියාගන්න ඕනේ මොනතරම් ධනෙන් ඊළට ගියත් පින්නතුනේ තමන්ගේ ඥාතින් පහත් කළ සලකන්න එපා. එතකොට පිරිහෙනවා. ඊළඟ 8 වෙනි ගාථාය බුදුහාමුදුරු දේශනා කරන ඉත්ති දුත්තෝ සුරා දුත්තෝ අක්ක දුත්තෝ ච යෝනරෝ ලද්ධං විනාශේති තම්පරා භවතෝ මුකං. ඔන්න පිරිහෙන තව කාරණා. මොකද්ද? ඉත්ති දුත්තෝ යම් කෙනෙක් ස්ටීන් කෙරෙහි ලොල් වෙනවා නම්, සුරා දුත්තෝ සුරාවට ලොල් වෙනවා නම්, අක්ක දුත්තෝ ඇඳිවත හෝ උගසට තියලා සූදු තියන්න යනවනම් ලද්ධං විනාශේති ලැබුණු දේ විනාශ කරනවනම් තම්පරා භවතෝ මුකං පිරිහෙනවා කිව්වා. සූදුවෙහි ආදීනව 6ක් තියෙනවා. 1 දිනුවට පස්සේ සතුරන් ඇති වෙනවා. 2 පෙරදුනාට පස්සේ ශෝක කරනවා. කොහොමද ශෝක කරන්නේ? මම මේ ධනය කොච්චර අමාරුවෙන්ද හම්බ කරගත්තේ, අපරාධේ 1 සූදුවෙන් නැති වුණානේ. ශෝක කරනවා. 3 වෙනි එක තමයි ඇස් හමුවේදීම තමන්ගේ ධනය විනාශ වෙනවා. ඒ කියන්නේ මෙතෙක් කල් පරාද වූ ධනය මං 1 සූදුවකින් හොයනවා. පිරිහෙනවා. 4 වෙනි එක තමයි ජන සමාජයේ පින්නතුනි සූදු වට ලොල් වෙච්ච කෙනා කවුරුත් පින්නතුනි පිළිගන්නේ නැහැ. සභාවකට ගන්නෑ, ගෙදරකට ගන්නෑ, ප්‍රශ්නයක් විසඳ ගන්න ඉමිනට ප්‍රශ්නය කියන්නේ ඒ වගේ තත්වයකට පින්නතුනිපත් වෙනවා. ඊට පස්සේ 5 වෙනි එක තමයි මිත්‍රා මාත්‍රාදීන්ගේ ආශ්‍රයෙන් පින්නතුනි ඒ කියන්නේ ඒ කියන්නේ උසස්සයි සම්මත මිනිස්සුන්ගෙන් පින්නතුනි ඒ ඇත්ත බෙන් වෙනවා. එහෙම සූදු වට පුරුදු වෙච්ච කෙනා කවුරුත් ඒ පැත්තට ගන්න නැහැ නේ පින්නතුනි. 6 වෙනි එක තමයි ආවාහ විවාහයට කවදාවත් ਉਹ සුදුසු පුජ්‍යලයක් බවට පත් වෙන්නේ නැහැ. මේ බුදාය බුදුහාරු දේශනා කළ සූදුවේහි ආදීනෝ පින්නතුනි 6. ඊළ 9 වෙනි ගාථාය බුදුහාමුදුරු දේශනා කරනවා සේහි දාරේහි සන්තුට්ඨෝ වේසියා සුපදිස්සති දිස්සති පරදාරේසු තම්පරා භවතෝ මුකං. සේහි දාරේහි තම ස්වාමි දීනියගෙන් අසන්තුට්ඨෝ නොසතුටු ඌයේ වේසියා සුපදිස්සති. ඒ කියන්නේ පරධාරාවන් කරා යම් කිසි කෙනෙක් යනවනම් පරාඹුවන් කරා යයිද ඒ පුජ්‍යලයා අනිවාර්යෙන් පිරිහෙනවා. මේක දෙපැත්තටම ගන්න ඕනේ. යම් කිසි පුරුෂයෙක් සොකීය සාමිදීනියගෙන් සතුටු වෙන්නේ නැතුව වෙනත් පැත්තකට යනවනම් පිරිහෙනවා.
ස්වාමි දියණියක් නම් වෙනත් පැත්තකට යනවා නම් ඒත් පිරිහෙනවා. ඒක මතක තියාගන්න ඕනේ. බුදුහාරු දේශනා කළා අධර්ම රාගයේ මිත්‍යා ධර්මයේ විසම ලෝභයේ කියන කෙලෙස් බහුල වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙනවකෝ. අධර්ම රාගය කියලා කියන්නේ නොසුදුසු තැනි රාගය උපදවා ගන්නවා. ඒ කියන්නේ පියාගේ පාර්ශවයේ නැගණේ කෙරෙහිත් රාගය උපදිනවා. මේ තාත්තගේ නංගි ඒත් රාගය උපදිනවා මිනිස්සුන්ට. අද කොච්චර තියෙනවද? ගුරුවරයාගේ බිරිඳ ඉන්නේ. ඒ ගුරුවරයාගේ බිරිඳ කෙරෙහිත් රාගය උපදිනවා. ඒව හොඳ නැහැ. ඊළඟට විසම ලෝභය කියන්නේ දකින්න සෑම දෙයක් කරේම ලෝභ හිතක් ඇති කරගෙන ඒක Tamanට අයිති කරගන්න උත්සාහවන්ත වෙනවා. ඊළඟට මිත්‍යා ධර්මය කියලා කියන්නේ මතක තියාගන්න ස්ත්‍රීන් කෙරෙහි රාගයෙන් බැඳෙනවා. පුරුෂයන් කෙරෙහි රාගයෙන් බැඳෙනවා. ඒව හොඳ නැහැ. හොඳ නැහැ කිව්වත් මොනම කිව්වත් පින්නොතනි බුදුහාමුදුරු දේශනා කරනවා අනාගතයේ වැඩි වෙනවා. ඒ වැඩි වෙනකොට මහණෙනි ආයුෂත් ඉක්මනටම පිරිහෙනවක මිනිස්සුන්ගේ. සමහර රටවල් පින්නොතනි ඒව සම්මත කරලා ඊළඟට කියනවා 10 වෙනි එක අතීත යොබ්බනෝ පෝසෝ ආනේති තිම්බරුත්තනින් තස්සා ඉස්සාන සුපති තම්පරා භවතෝ මුකං. මේකත් පිරිහෙන කාරණාවක්. අතීත යොබ්බනෝ පෝසෝ ඉක්මගේ යෝන් බව ඇති තිම්බරුත්තනින් තිඹිරි පළවැනි පිය උරු ඇති ඉෂ්ටියක් කෙරෙහි තරුණ ඉෂ්ටියක් කෙරෙහි ආනේති යම්කිසි පුරුෂයෙක් ඒ ඉෂ්ටිය විවාහ කරලා ගන්නව නම් තස්සා ඇයට ඉස්සා ඊර්ෂ්‍යාවෙන් නසුපති නොනිදාද පිරිහෙනවා කිව්වා. තමන්ට සුදුසු නැති වයසින් බාල යම්කිසි ඉෂ්ටියක් මෙතන කියන්නේ පින්නතුනි තිම්බරුත්තනින් තිඹිරි පළවැනි පියවරු ඇති යම්කිසි ඉෂ්ටියක් එයාගේ යෝන් බව ඉක්ම ගිහිල්ලා ඒ පුරුෂයාගේ නමුත් විවාහ කරගන්නේ අර වගේ කෙනෙක්. එහෙම කෙනෙක් විවාහ කරගත්තාට පස්සේ ඇයට ඊර්ෂ්‍යාවෙන් නොනිදාද නිින්ද යන්නේ නැහනේ. ඇයි? ඒ තමන්ගේ කෙනා වෙනත් කෙනෙක් පැත්තකට යාවි වෙන පුරුෂයෙක් කරා යාවි කොම හෝ වේවා එහෙම හිතනකොට නිින්ද යන්නේ නැහැ. එතකොට පින්නතුනි පිරිහෙනවා. බණ්ඩක බුදුහාමුදුරු දේශනා. එතකොට පින්නතුනි කොසල් රජුරුව සීන 16ක් දැක්කනේ. ඒ සීන 16න් දෙවෙනි හීනේ තමයි කුඩාගස් පැලගස් මේ පොළොව පලාගෙන වියතක් විතර මතුවලා පින්නතුනි ඒවයි මලුත් පිපිලා ගෙඩිත් හැදිලා. ඒ පැලේ තියෙන වියතයි පොළොවේ මතුවලා තියෙන්නේ. ඒවයි ගෙඩිත් හැදිලා මලුත් පිපිලා. බුදුහාරු ගාහුවේ බුදුහාන්නේ මේ හීනේ තමයි මේ දැකපු හීනේ. බුදුහාන්නේ මේකෙන් මොකද්ද වෙන්නේ කියලා. බුදුහාරු දේශනා කළ අනාගතයේ මිනිස්සු රාගයේ බහුල වෙලා නිසි වයසට පැමිණෙන්නේ නැතුව විවාහ වෙනවා කිව්වා. අනාගතයේ මිනිස්සු රාගයේ බහුල වෙලා තමන්ගේ විවාහවේ නිසි වයසක් තියෙනවනේ. ඒ නිසි වයසට එන්න දෙන්නේ නැහැ. එන්න වෙන්නෙත් නැහැ. ඊට කලින් මිනිස්සු විවාහ වෙනවා. ඒක තමයි ඔය වියතක් පමණ උස ඔය මේ පැලවල ගෙඩිත් හැදිලා මලුත් පිපිලා කිව්වා. ඊට පස්සේ බුදුහාර දේශනා කරන ඉත්තිසොණ්ඩින් විකරණින් පුරිසං වාපිතාදිසං ඉස්සර යස්මින් තපාපේති තම්පරා භවතෝ මුකං. පිරිහෙනවා. ඒ තමයි සොණ්ඩින් මස් මාංශ කෙරෙහි මත්පැන් ආදී ලොල් වෙච්ච කෙනෙක් නම් විකිරණින් ඒ මස් සඳහාම ධනිය විසුරුවා හරිනවා නම් ඉත්තිං වා ඉෂ්ටියක් හෝ වේවා පුරුෂයෙක් හෝ වේවා ඉස්සර යස්මින් තපාපේති. එබඳු කෙනා ආයතනයක ප්‍රධානියෙක් හැටියට තියෙනවා නම් අනිවාර්යෙන් පිරිහෙනවා. ඒ කියන්නේ මත්පැන්ට ලොල් වෙච්ච කෙනෙක්, මස් මාළු කන්නම ලොල් වෙච්ච කෙනෙක්, ඉෂ්ටියක් හෝ වේවා පුරුෂයෙක් හෝ වේවා එතකොට පින්නතුනි එයා ධනිය වියදම් කරන්නේ ආයතනයේ දිනුවට නෙවෙයි. මොකේටද? ඒ සූදුවට වියදම් කරනවා, ඒ වගේම මත්පැන් වලට වියදම් කරනවා, ඒ වගේම මස් මාළු වලට වියදම් කරනවා. ඒවට ලොල් වෙච්ච කෙනෙක් ඒවට වියදම් කරන තමන්ගේ පඩිය මදි. ඒසක් ගන්නෙ මොකෙන්ද? ආයතනෙන් ගන්නවා. එතකොට පිරිහෙන්නේ නැද්ද? පිරිහෙනවා. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කරන එබඳු දෙයට ලොල් වෙච්ච කෙනෙක් කවදාවත් ඉස්සර යස්මින් තපාපේති ඉසුරු තැනෙහි තබන්ට එපා. ආයතනෙත් පිරිහෙනවා, ඉන්න තැනත් පිරිහෙනවා, සියල්ලත් පිරිහෙනවා. කොසල් රජුරු දැක 4 වෙනි සීනයක්. මොකද්ද? ගැල ඉසිලීමට සමත් උස මහත ගොන්නු ඉද්දී පින්නතුනි ගැල ඉසිලීමට සමත් උස මහත හොඳ ගොන්නු ඉද්දී තරුණ නොපුහුණු පුහුණු බවක් නැති ගොන්නු පින්නතුනි ගැලේ බඳිනවා. කවුද දැක්කේ? කොසල් රජුරු දැකපු හීනේ. බුදුහාර ගාන බුදුහාන්නේ මොකද්ද මේකට හේතුව? බුදුහාර මතක් කළා උගත් පරිණත මිනිස්සුන්ට අනාගත රජතුමන් නිසිතන ලැබෙන්නේ නැහැ කිව්වා. මේ හොඳ ගොන්නු ඉන්නවා කරත්තේ බඳින්න. නොපුහුණු ගොන්නු තමයි කරත්තේ බඳින්නේ. ඒකෙන් කිව්වේ උගත් පරිණත මිනිස්සුන්ට අනාගතේ
නිසිතන හම්බෙන්නේ නැහැ කිව්වා. සාංකුත් ශ්ලෝකයක් තියෙනවා පින්නතුනි ස්ථානේෂ්ඨේව නියුජ්ජන්ති වෘත්‍යාස් ආභරණානිච නහි චූඩා මනිපාදේ ප්‍රභවා මිති බද්දතේ. ඒ කියන්නේ සේවකයෝ ආභරණ කියන ඒවා දැමියුත් තැන්වල දමන්න ඕනේ. සේවකයෝ ආභරණයි ඒව දැමියුත් තැන්වල දමන්න ඕනේ. තමන් රජෙක් කියලා ප්‍රභූත්වයේ සලකලා සිළුමින කකුලේ බැන්දොත් වැඩක් නැහැ නේ. සිළුමින තියෙන්න ඕන ඔටුවේ පින්නතුන්. ඔටුන්නේ. නැත්තම් වැඩක් නැහැ. සිළුමින කකුලේ බැන්දොත් වැඩක් නැහැ නේ. ඒ වගේ තමයි සේවකයෝ ආභරණ මේස් දේවල් දැමියුතු තැන්වල තිබියුත් තැන්වල පින්නතුනේ තියන්න ඕන. නැත්තම් පිරිහෙනවා. ඊට පස්සේ අන්තිම ගාථාය බුදුහාරු දේශනා කරනවා අප්ප භෝගෝ මහා තන්හෝ කත්තියේ ජායතේ කුලේ සෝච රජ්ජං පත්තේති තම් පරාභවතෝ මුකං. ඒ කියන්නේ අප්ප භෝගෝ සල්ප භෝගයක් තියෙන්නේ මහා තන්නෝ ඒ උනාට යම් දෙයකින් සෑහීමකටපත් නොවි මහා පුදුමාකාර ආසාවක් තියෙන්නේ ටිකයි නමුත් ආසාව ගොඩයි. කත්තියේ ජායතේ කුලේ ඔහු ශක්ෂ්ඨීය කුලේ උපදිනවා සෝච රජ්ජං පත්තේති අනුන් අයත් රජකම බලාපොරොත්තු වෙනම තමන්ට අයත් වූ සම්පත් යුදවටයන්ට දීලා රජ බවටපත් නොවීමෙන් පිරිහෙනවා. සමහරු ණය වෙලා බලයට එනවා. අන්න එතකොට මතක තියාගන්න ණය වෙලා බලයට එනවා. එතකොට ඒක ඡන්දේ නොලැබුණොත් පින්නතුනේ පිරිහෙනවා. ඒකනේ මේ කිව්වේ. ඒ කියන්නේ සල්ප භෝගයයි තියෙන්නේ. නමුත් තෘෂ්ණාව පින්නතුන ඊට වඩා ඉහළයි. එබඳු කෙනෙක් බුදුහාමුදුරු දේශනා කරනවා කත්තියේ ජායතේ කුලේ ශාස්ත්‍රීය කුලේ උපදිනව නම් සෝච රජ්ජං පත්තේති උ ප්‍රාර්ථනා ටිකයි තියෙන්නේ. නමුත් ප්‍රාර්ථනාක රජ වෙන්න පිරිහෙනවා කිව්වා. ඒ නිසා බුදුහාමුදුරු මේ ගාථා 12කින් පින්නතුනි දේශනා කළේ මිනිස්යාගේ පිරිහීමේ කරුණෝ. මංගල සූත්‍රයේ දෙසූ දවසට පහුවදා තමයි බුදුහාමුදුරුවෝ පරාභව සූත්‍රයේ දේශනා කළේ. එතකොට දෙවියන් එදා ඇහුවේ දියුණු වෙන කරුණ මොනවද කියලා ඒ වෙනුවෙන් මංගල සූත්‍රයේ දේශනා කළා. ඊට පහුවදා දෙවියන් කල්පනා කළා බුදුහාමුදුරුව දියුණු වෙන කරුණ කිව්වට පිරිහෙන කරුණ කිව්වේ නෑනේ. ඒ වෙනුවෙන් ආරාධනාවෙන් තමයි පරාභව සූත්‍රයේ දේශනා කළේ. ඒ නිසා මතක තියාගන්න මේක අවිජහිත දේශනාවක්. අවිජහිත කියලා කියන්නේ ලෝකේ පහළ වෙන සෑම බුදුවරයෙක්ම මේ පරාභව සූත්‍රයේ පින්නතුනි අතහරින්නේ නැහැ. ඒ නිසා මේ දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහළ කරගත්තා වූ සියලුම කුසල් වලින් පින්වත් හැමදෙනාට මුතුම් අමාමහ නිර්වාණාබෝධයම සාක්ෂාත් වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා.